ආයිබෝවන් ළමයි හැමෝටම සුබෝදෑසනක් ඊයේ අපිට පන්තිය කරගන්න බැරි වුණා කාලගුණේ ටිකක් හරි නැති නිසා අද මං හිතනවා එහෙම ගැටලුවක් නැහැ හැබැයි තාම කාලගුණේ බලපෑම නිසා සමහර ළමයින්ට පන්තියට එන්න බැරි වෙලා තියෙනවා කරන්ට් එක නැහැ ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා ඒක නිසා මේ ළමයිගේ පැමිණීම පොඩි අඩුවක් තියෙනවා නමුත් අපි අපේ වැඩ ටික කරන්න ඕන මොකද ඊයේ නිවාඩු දීපු නිසා මම අද සාමාන්‍ය විදිහට පන්තිය කරගෙන යනවා ඒ අතරේදී මොනවා හරි ගැටලුවක් ඕගොල්ලන්ට ආවොත් ඉක්මනින් දැනුවත් කරන්න. ඊ අපි ආරම්භ කරන්න හිටියේ ළමයි පස්තාර පාඩම. පස්තාර පාඩම මේ ආරම්භ කරන්න හිටියට කරන්න බැරි වුණා. ඒක නිසා අපිට අද පස්තාර පාඩම මුලින්ම සාකච්ඡා කරගෙන යන්න වෙනවා. මම ওই පස්තාර පාඩම ළමයි මේ ඔයාලට මීට පෙර ශ්‍රේණිවලදී කරපු ටිකත් එක්කම මතක් වෙන්න ටිකක් වැඩිපුර කරලා දෙන්නම් මම හැමෝටම කිව්ව පස්තාර පොතක් අරගන්න කියලා. අරගෙන තියෙද්ද දන්නේ දැන් ඊයේ ගන්න අවස්ථාව තිබුණා ඒක මතක් වුණාද දන්නේ නැහැ ළමයින්ට. මොකද පස්තාර 30 40ක් අඳින්න තියෙනවා ඉස්සරහට. ඒක නිසා පස්තාර පොතක් තියන් ඉන්න එක හොඳයි. පස්තාර පොත් නැති අය ඉන්නවනම් චුට්ටක් කියන්න ළමයි. පස්තාර පොතක් නැති අය චුට්ටක් මැසේජ් එකක් දාන්නකො මම විකල්පයක් කියා. පස්තාර පොතක් නැති අය. අරගෙන නැහැ. හරි. පස්තාර පොත් නැති අය අදට කොලේ කොය වැඩ ටික කරන්න පොතේ ලියන්න ඕනේ නැහැ. පස්තාර පොත් තියෙන දරුවෝ මම මේ දෙන නෝට් එක මේ සියලු දේවල් පස්තාර පොතේම කරන්න ඕන. හරිද? නෝට් එක දෙනකොට පස්තාර කොලේ තියෙනවා තනි රූල් තියෙන පැත්තක් තියෙනවා අනිත් පැත්තේ පස්තාර කොලේ තියෙනවා. නෝට් එක දෙද්දි ළමයි කොලේ අතාරින්න ඕනේ නැහැ. තනි රූල් වලින් ලියලා ඊට පස්සේ පස්තාර කොලෙත් ඕනනම් ලියන්න. ලියලා පිටු ප්‍රමාණය වැය වෙන ප්‍රමාණය අඩු කරගන්න. ඒක නිසා නෝට් එක ලියනකොට පස්තාරය ඇතෑර ලියන්න ඕනේ. දිගටම ලියාගෙන යන්න. පස්තාර අඳිනකොට චුට්ටක් අපි බලමු තනි රූල් පැත්ත මුලින් වෙන්න ඕන ඊට පස්සේ ඊට අදාළ පස්තාරේ තියෙනවා. එහෙම පස්තාරේ අඳින්න ඕන. පළවෙනි පැත්තේ තනි රූල් පිටුව තියෙන්න ඕන. ඒකට යටින් පස්තාර කොලේ තියෙනවා. අන්න එහෙම කොලවල තමයි පස්තාර අඳිනවා. නැත්නම් සමහර අය මේ පැත්තේ පස්තාර කොලේ මේ පැත්තේ තනි රූල්. එහෙම අඳිනෝනේ. එතකොට චුට්ටක් මේ හරි නෑ වැඩි. ඒක නිසා හැමෝම එහෙම බැලන්ස් වෙන්න පස්තාර පොතේ වැඩ පටන් ගන්න ඕන. හරිද? දැන් මම දෙන නෝට් එක සියල්ලම පස්තාර පොතේම කරගෙන යන්න ළමයි. හරිද? වෙන පොත්වල ලියන්න ඕනේ නැහැ. කෙලිම පස්තාර අංග සම්පූර්ණව ඕකේ ලියවනවා. එතකොට ඔයාලට අමතරව තවත් පොතක් බලන්න ඕනේ නැහැ විභාගෙට යද්දී. හරි නේද? රයිට්. එහෙනම් හැමෝම පොත අරගෙන ලියා ගන්න මාතෘකාව ප්‍රස්තාර natural research. ප්‍රස්තාර පොත් නැතිනම් කොළ කීපයක් දැනට අතර ගන්න. මේ ප්‍රස්තාර වලට අපි කියන සුත්ත කියලා කියනවා. මේක පෙළ පොතේ 12 වන ඒකකයේ විදිහට තමයි අපි ආරම්භ කරන්නේ. මේ වෙනකොට දෙවනි වාරයට අදාළ පාඩම් කීපයක්ම ඉවර කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ පහසුවෙන් මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අද වෙසක් පොයදා හැමෝටම සුබ වෙසක් දවසක් වෙන්න ඕන. මොකද අවුරුදු 3කින් අපි වෙසක් සමරලා නැති නිසා මේ සැරේ කරන්න දෙයක් නැහැ. හැමෝටම ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. මම නැත්නම් අද පන්තිය නිවාඩු දෙනවා ළමයි. නිවාඩු දුන්නත් වැඩක් නැහැ. ඉතින් උදේ නිදා ගන්න වෙන්නේ. මොකද වෙසක් කියලා 아무තු දෙයක් කරන්නත් නැහැ. නැත්නම් මම වෙනද නම් වෙසක් දවසේ පන්ති කරන්නේ නිවාඩු දෙනවා. ඉතින් තේරුමක් නැති නිසා මම ඔයාලට අඩු ගානේ ඉගෙන ගන්න ටිකේ හරි වටිනාකමක් තියෙනවනේ. ඒක නිසා මම පන්තිය පටන් ගත්ත ළමයි. කවුරුවත් දන්නේ පොයදා උදේ පාන්දරම පන්ති දැම්මා. සර් තමයි වෙසක් දවසේ උදේ පාන්දරම දැක්කේ. හරි නේද? වෙසක් දවසේ උදේ පාන්දරම සර් තමයි දැක්කේ කියලා. සර් කූඩුත් හදනවද කියලා. කූඩු වැදුවෙත් නැහැ මේ සැරේ කූඩු හදන්න වැඩකුත් නැහැ ළමයි වහිනවනේ. ඔක එල්ලන්න දැනකුත් නැහැ. අර මේ තෙමෙන නිසා
වැස්ස ගම හුලම් පොතට ඉතින් අපරාධි කූඩුත් ඒකත් නෑත්තුවා කුඩු හදන එකත් ඉන්න තියෙන ඉතින් බණ ටිකක් අහගෙන ඒක තමයි හොඳම වැඩේ හොඳ ප්‍රතිපත්තියක් හදාගෙන ප්‍රතිපත්ති පූජාවක් වඩාගෙන ඉන්න එතකොට තමයි මේක වටිනාකම හොඳට තියෙන්නේ හරිද ඒ නිසා හැමෝම අද දවසේ පොඩි හරි බණපදයක් අහන්න උත්සාහ කරන්න තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න ඒක නිසා මේ වැඩ ටික කරා වගේම ඒ වැඩ ටිකත් චුට්ටක් කරන්න එක තමන්ගේ අනාගතයට හොඳයි අනාගතයට නෙවෙයි සෑහෙන්න කාලයකට තමන්ගේ භවයටම හොඳයි ඒක නිසා භව ගමනටම හොඳ නිසා බණ ටිකුත් අහන්න ලබයි ඉගෙන ගන්න එක මේ භවයෙන් ඉවරයිනේ බණ අහලා යමක් ඔළුවට ධාරණය කරගන්න එක සෑහෙන්න කාලයකට හොඳයි ඒක නිසා ඒ වැඩේ කරගන්න එක හොඳයි කියලා මං හිතනවා හරි අයි පාඩමට යමු පස්තාර පාඩවල මං ආකාර දෙකකට උගන්වනවා ආකාර දෙකකට ඔයාලා දැනගන්න ඕන මේ එකක් තියෙනවා y සමානයි mx ධන c ආකාරය නැත්නම් y සමානයි mx ආකාරය y සමානයි mx ධන c ආකාරය කියලා ආකාර වර්ග දෙකක් මේ සියල්ලගෙන් ලැබෙන්නේ සරල රේඛා එහෙනම් අපි වර්ග කරනවා සරල රේඛීය පස්තාර කියන එක සරල රේඛීය පස්තාර ඔන්න වර්ග කිරීම එකක් ඊළඟට වක්‍ර රේඛීය පස්තාර තියෙනවා වක්‍ර රේඛීය පස්තාර වක්‍ර රේඛීය පස්තාර ආකාර කීපයක් තියෙනවා y සමානයි mx වර්ග ඔන්න ඔහම තියෙනවා තමයි මේව වර්ග වෙච්ච දෙකින් තමයි අපිට ලැබෙන්නේ වක්‍ර රේඛීය පස්තාර හරිද y සමානයි මෙතන මේ ඇත්තටම x වර්ග ax වර්ග කියලා දුන්නා නම් හරි එහෙමයි දෙන්නේ සාමාන්‍යයෙන් y සමානයි ax වර්ග ධන b ආකාරය තියෙනවා y සමානයි x ධන a ගේ වර්ගය ධන හෝරින b ආකාරය තියෙනවා y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරය කියලා එකක් තියෙනවා තව ආකාරයක් තියෙනවා y සමානයි x ධන හෝරින a x ධන හෝරින b ආකාරය කියලා තව එකක් තියෙනවා මේ සියල්ලගෙන්ම ලැබෙන්නේ ළමයි වක්‍ර රේඛීය පස්තාර. ඔයාලට විෂය නිර්දේශය තුල මෙන්න මේ සියල්ල ඉගෙන ගන්න තියෙනවා. ඔයාලා මේ වෙනකොට මේ දෙක ඉගෙනගෙන තියෙන 10 අවසරේදී 10 අවසරේදී මේ දෙක ඉගෙනගෙන තියෙන 11 අවසරේදී මෙන්න මේ තුන් දෙනා ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ තුන් දෙනාම උගන්වනවා. ඒ තුන් දෙනා නෙවෙයි සේරම උගන්වනවා ළමයි. හරිද? එහෙනම් පස්තාර ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. සරල රේඛීය පස්තාර සහ වක්‍ර රේඛීය පස්තාර. ඔය වක්‍ර රේඛීය පස්තාර වලට අපි කියනවා ළමයි මේ වර්ගජ සිතවල පස්තාර කියලා කියනවා. මේවට අපි කියනවා වර්ගජ සිතවල පස්තාර. හරි? වර්ගජ සිතවල පස්තාර. හරි එහෙනම් දැන් තමන්ගේ ඔළුවට ගන්න ඕන පස්තාර ආකාර දෙකකට වර්ග කරනවා මොනවද ළමයි සරල රේඛීය පස්තාර සහ වක්‍ර රේඛීය පස්තාර වක්‍ර රේඛීය පස්තාර අපි අඳින්නේ වර්ගජ සිතවල පස්තාර අපි බලන්න මේකත් වර්ගජ සිතයක් මේකත් වර්ගජ මේකත් වර්ගජ මේකත් වර්ගජ මේක වරහන් ඉවත් වුණා වර්ගජ වෙනවා සර් අද පස්තාර මට පැහැදිලි නෑ මැසේජ් එක දරුවනේ අද පස්තාර කීයක් විතර අඳිනවද ඒක නම් පුතේ මට චුට්ටක් හිතා ගන්න අමාරුයි අද සමහර විට මේ ටික කරන්න බැරි වෙයි මේ ටිකේ තියෙන ගොඩක් දේවල් අද ඉගෙන ගන්න හරි අපි චුට්ටක් නෝට් එක ලියන් බලමු පස්තාර ගොල්ල දෙක තුනක් තිබුණත් ඇති වෙයි හරි දෙක තුනක් ඊට වැඩි වෙයි අඩු ගානේ 5ක්වත් හරි අපි ලියමු ලියන්න පස්තාර ආකාර දෙකකට වර්ග කෙරේ පස්තාර ආකාර දෙකකට වර්ග කෙරේ ලියන්න අංක 1
सरल रेखीय प्रस्तार प्रस्ताराकार දෙකකට වර්ග කරනවා सरल रेखीय प्रस्तार एक अंक एक एक යටතේ මේ ටික ලියන්න ළමයි y समान mx y समान mx ධන c सरल रेखीय प्रस्तार මේ මොහොතේත් ඇත්තටම මේ වරුසාවක් තියෙනවනේ එහෙම ගැටලුවක් තියෙනවා ළමයි බලමු මං අද බැලන්ස් එක උගන්වලා දෙන්නම් පන්තියට සම්බන්ධ වීමට නොහැකි අයට සාධාරණයක් වෙන විදියට सरल रेखीय प्रस्तार එකක් y සමානයි mx අනිත් එක y සමානයි mx ධන c ඊළඟට ලියන්න අංක 2 වක්‍ර රේඛීය ප්‍රස්තාර ඒවට අපි කියන වර්ගජ ත්‍රිතවල ප්‍රස්තාර කියලා වක්‍ර රේඛීය ප්‍රස්තාර මෙන්න මේ වර්ග ගොඩාක් තියෙනවා දරුවනේ ඉගෙන ගන්න ඒ සියල්ලම අපි ඉගෙන ගන්නට ඕන මේ සේරම ටික ලියා ගන්න ළමයි හරි නේද ලියලා ඉවරයි නේද ළමයි බෝඩ් එක මකන්න හරි ඊළඟට ළමයි මෙන්න අහගන්න අපි මේකෙන් අංක 1 සරල රේඛීය ප්‍රස්තාර ගැන තමයි දැන් කතා කරන්න යන්නේ ඔය සරල රේඛීය ප්‍රස්තාර වල මම ආකාර දෙකක් ඉගන්වුවා ළමයි y සමානයි mx ආකාරය මතක තියාගන්න මේ m කියන්නේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය ඔබ මීට පෙර මේක ඉගෙනගෙන තියෙනවා අනුක්‍රමණය කියන්නේ ළමයි මෙන්න මේ ප්‍රස්තාරයක් ඇඳහම තියෙන බෑවුම මේ ප්‍රස්තාරයේ බෑවුමට කියන්නේ අනුක්‍රමණය කියලා බෑවුම හරිද ඔයාලා විද්‍යාවේදී ඉගෙනගෙන ඇති සරල රේඛීය ප්‍රස්තාරයක් ඇඳට පස්සේ ඒකට තියෙනවා යම්කිසි බෑවුමක් මෙන්න මේ බෑවුම මේක මනින්නේ කෝණයකින් ළමයි මේක θ කියලා ගත්තොත් එහෙනම් මේ θ කින් තමයි ලැබෙන්නේ අනුක්‍රමණය හේවත් බෑවුම කොච්චර ඇන්ගල් එකක් තියද තිරස් පිහිටීමක ඉඳලා කොච්චර ඇන්ගල් එකකින්ද මේ ප්‍රස්තාරේ ගමන් කරන්නේ කියලා මෙහෙම ඉහළට આવොතින් අනුක්‍රමණය වැඩි මේක තව පල්ලෙහාට આવොත් අනුක්‍රමණය අඩුයි මේ θ ගේ අගය මත අනුක්‍රමණය රඳා පවතිනවා අනුක්‍රමණය වැඩි නම් කෝණේ වැඩි θ වැඩි හරිද අනුක්‍රමණය අඩු නම් කෝණේ අඩුයි θ ගේ අගය අඩුයි එහෙනම් මතක තියාගන්න මේ θ කියන්නේ මේකේ අනුක්‍රමණය හරිද right
ඊට මත තමයි අනුක්‍රමණය තීරණය වෙන්නේ. අපි කියන මේක බෑවුම කියලා. හරි. උදාහරණයක් විදියට y සමානයි 2x කියන සිතයක් ගත්තොත් මේක අනිවාර්යෙන් ගමන් කරන්නේ ළමයි මූල ලක්ෂ්‍ය හරහා. මෙන්න මෙතනින් යන්නේ. මූල ලක්ෂ්‍ය හරහා තමයි ගමන් කරන්නේ y සමානයි mx ආකාරයේ සිත. මේක මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන සිතයක් වෙනවා. y සමානයි mx ආකාරය. එහෙනම් මේක මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේ. ඒ y සමානයි mx ආකාරයේ සිත. හරි. අපි ලියාගමු ළමයි අංක 1 y සමානයි mx කියලා දාලා ඕන ඔය ටික ටක් ගාලා ඉඳ ගන්න. හරි ඉවර කරලා ඉක්මනට කියමු. මේකත් ලියා ගන්න ළමයි මූල ලක්ෂ්‍ය හරහා ගමන් කිරීම සිදු කරයි කියන එක ලියන්න. ඊළඟට මේකේ අනිත් ආකාරය තමයි y සමානයි mx ධන c ආකාරය. y සමානයි mx ධන c ආකාරය. අපි කලිනුත් ලිව්වා m කියන්නේ දරුවනේ අනුක්‍රමණය. එහෙනම් මේ m වලින් ලැබෙන්නේ අනුක්‍රමණය. ආට මතක ඇති c වලින් ලැබෙන්නේ මොකක්ද? මේවා ඉගෙනගෙන තියෙන්නේ මීට පෙර. c වලින් ලැබෙනවා අන්තක්ඛණ්ඩය. 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 ඔන්න පස්තාර වර්ගයක් තව එකක් y සමානයි mx ධන c කියන වර්ගය. ඒක චූටි වෙනසක් තියෙනවා. ඒක අන්තක්ඛණ්ඩයක් ඇවිල්ලා තියෙනවා. කලින් එකේ අන්තක්ඛණ්ඩයක් තිබුණේ නැහැ. අපි බලමු මේක පස්තාරයක් ඇන්දොත් කොහොමද එන්නේ කියලා. y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් ඇන්දොත් ඒකට අනිවාර්යයෙන්ම ළමයි අන්තක්ඛණ්ඩයක් තියෙන නිසා එයා මූල ලක්ෂ්‍ය හරහා නෙවෙයි ගමන් කරන්නේ. ඒකයි වෙනස. එයා මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේ නැහැ. එයා y අක්ෂය යම් කිසි තැනකින් කපාගෙන ගමන් කරන්නේ. කපාගෙන. මෙන්න මේ කැපෙන උසට තමයි කියන්නේ අන්තක්ඛණ්ඩය c කියලා. c. කැපෙන උස අන්තක්ඛණ්ඩය. එහෙනම් මූල ලක්ෂ්‍ය හරහා y සමානයි mx ධන c ආකාරයව ගමන් කරන්නේ. හරිද? මේකේ අනුක්‍රමණය ඍණ වුණොත් පස්තාරේ වෙනසක් වෙනවා. ඔයගොල්ලෝ ඒකත් දන්නවා.
අපි උදාහරණයක් y සමානයි ඍණ 2x ධන 5 ධන 3 දෙමුකෝ. අදින්න ලේසියිනේ. මේ පස්තාරේ ඇන්දොතින් අනුක්‍රමණයට එන්නේ ඍණ 3ක්. සෝරි ඍණ 2ක්. අන්තක්ඛණ්ඩය ධන 3යි. එහෙනම් පස්තාරේ y අක්ෂය කැපෙන්නේ ළමයි ධන 3ේදී. මෙතන 3ේදී කැපෙනවා. හැබැයි ගමන් කරන්නේ මේ අතට දැන්. මේකේ අනුක්‍රමණය ඍණ වුණාම ඔන්න ඔය විදියට ගමන් කරනවා. අනුක්‍රමණය ඍණ වුණාම ඔය විදියට ගමන් කරන්නේ. අනුක්‍රමණය ධන වුණොත් මෙන්න මත උදාහරණයක් y සමානයි 2x ඍණ 3. මේකත් බලමු. මේක y මේක x. එතකොට දරුවනේ අන්තක්ඛණ්ඩය ඍණ 3ක් තියෙන්නේ. එහෙනම් මේක යන්න ඕන ඍණ 3 හරහා. අනුක්‍රමණය ධන 2යි. එහෙනම් බෑවුම මේන්න මෙහෙම තියෙන්න ඕන. මේක යන්න ඕන 3 හරහා. හරිද? මේක අපි හිතාගන්නේ මෙහෙමයි. x අක්ෂය සමග වාමාවර්තව සුළු කෝණයක් හදනවා නම් අනුක්‍රමණය ධනයි. m යගය ධන විට m යගය ධන විට සුළු කෝණයක් හදන්නේ. සුළු කෝණයක් සාදයි. මේකේ m යගය ඍණයි. එතකොට හදන්නේ x අක්ෂය සමග මහා කෝණයක්. මේක ඉගෙනගෙන තියෙන ඔයගොල්ලෝ 10 දී. 10 දී නෙවෙයි 9 දී ඉගෙන ගත්තා. එහෙනම් m යගය ඍණ නිසා මහා කෝණයක් සාදයි. ඔන්න ඔය වර්ග දෙක තමයි තියෙන්නේ y සමානයි mx ධන 100 ආකාරය. මතක තියාගන්න c වලගය කැපෙන තැන තියෙන උසට එන්නේ. c කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් මෙතන අන්තක්ඛණ්ඩය වෙන්නේ 3යි. ඒක y වල 3 හරහා ගමන් කරනවා. මෙතන අන්තක්ඛණ්ඩය ළමයි ඍණ 3යි. එහෙනම් y වල ඍණ 3 හරහා පස්තාරේ ගමන් කරනවා. හරිද? හරි. එහෙනම් අපි ඔන්න ඔය ටික සටහනක් දාගමු. මේක ලිව්වා. ඒක යටින් මේක ඇඳා. ඊට පස්සේ මෙන්න මේ පස්තාර දෙක ඇඳ ගන්න. මේක එක මේක දෙක. හරිද? මේක ලිව්වා මේක ඇඳා එක දෙක. පොඩියට ඇඳ ගන්න ළමයි මේ ටික. මම මේ ඔයගොල්ලොත් එක්ක ඇත්තටම ඉතාම වටිනා පාඩමක් අද ආරම්භ කරලා තියෙන්නේ. හැමෝම දිගටම සම්බන්ධ වෙන්න. මොකද මේ පස්තාර 11 ඒව විතරක් නෙවෙයි අගමුල සහිතව සියල්ල කියලා දෙනවා. සම්පූර්ණම පස්තාර පොතක් ඉවර වෙනකම් මේ පාඩම කරනවා. මොකද මේක තුල ওই පොත තුල සියලුම පස්තාරික දැනුම තියෙනවා. ඒ නිසා හැමෝම අර මේ තැන් වල ලියන්න නැතුව පස්තාර පොතක් අරගෙන නෝට් එක හරි ලස්සනට පැහැදිලිව ලියාගෙන තියාගන්න.
ළමයි ඉවර කළා කියන්නේ ඉක්මන් කළා. හරි මං හිතනවා ඉවර ඇති කියලා ළමයි බෝඩ් එක මකනවා. තව ලියන අය ඉන්නවනම් ඉක්මන් කරලා කියන්න. හරි. මම මේ ඉගෙනගත්තු දේවල් වලින් පුතාලා පොඩි ගාණක් හදනවා. හැමෝම බලා ගන්න. පස්තාරයක් y සමානයි mx ධන c ආකාරයේ කොහොමද ගොඩ නගන්නේ කියලා. y සමානයි mx ධන c ආකාරයේ පස්තාරයක් ගොඩ නගන්නේ කොහොමද නැත්නම් ඒකේ සමීකරණය හදාගන්නේ කොහොමද කියලා බලමු උදාහරණ ගානකින්. මම මේ අඳින සටහන් ළමයි දල සටහන් ඒවා ඇතරම ඔයාලා මැනලා කියලා අඳින්න ඕනේ නැහැ දල වශයෙන් අඳින්න. පැහැදිලිව පේන විදියට. මේ මෙහෙම ගමන් කරන පස්තාරයක් තියෙනවා. මේකේ අහනවා ඉහත සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඉහත සරල රේඛාවේ සමීකරණය ලියන්න. සමීකරණය ලියන්න. ඔක තමයි ප්‍රශ්නේ. එතකොට ළමයි මේකේ සමීකරණය හොයනකොට මේක දෙක හරහා ගමන් කරලා තියෙන නිසා අපි තාම පහසුවෙන් අන්තක්ඛණ්ඩය C2 කියලා හොයාගන්නවා. C2. ගමන් කරන්නේ y අක්ෂයේ දෙක හරහා. එන අන්තක්ඛණ්ඩය දෙකයි. අපි එන හොයාගන්න ඕන අනුක්‍රමණය විතරයි. අනුක්‍රමණය හොයාගත්තා නම් හරි. අනුක්‍රමණය හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? අනුක්‍රමණය හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් මම ඔයාලට නිතරම භාවිතා වෙන ක්‍රමය කියලා දෙන්නම්. අනුක්‍රමණය හොයනව ළමයි මේක තියෙන y ඛණ්ඩාංකවල වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංකවල වෙනසින්. x ඛණ්ඩාංක වෙනස. මෙන්න මේ ප්‍රකාශනය තුළින් අපිට පුළුවන් අනුක්‍රමණය හොයාගන්න. මෙතන
खंडांक කියනවද ළමයි මේ මෙතෙන්ට දාලා खंडांके කවුරු හරි කියන්න මේ खंडांके මොකක්ද ලියන්නේ මේ खंडांके මයික් ඔන් කරලා තියෙන්නේ කවුරු හරි කියන මේ खंडांके කොහොමද දෙන්නේ ඍණ දෙකේ බිඳුව ඍණ දෙකේ බිඳුව alright මේ खंडांके බිඳුවේ දාන දෙක. බිඳුවේ දෙක එහෙනම් මෙන්න මේ खंडांक දෙකේ y खंडांक දෙකයි x खंडांक දෙකයි අපි ගමු මේකේ y खंडांके බිඳුව මේකේ y खंडांके දෙක ඒ දෙකේ වෙනස ගමු එහෙනම් මෙන්න මේ खंडांक දෙක භාවිතා කරලා ළමයි මම මේකේ අනුක්‍රමණය හොයන්නේ ඔන්න खंडांक දෙක භාවිතා කරනවා හරිද ඕනෑම खंडांक දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන්නේ මෙහෙමයි එහෙනම් දානවා m සමානයි y खंडांक වෙනස මේක m sorry මේක x මේක y මේක x මේක y මම ළමයි මේක මාරු කරලා ලියලා තියෙන්නේ නේ මෙතෙන් දෙන්න ඕන ඍණ දෙකේ බිඳුව දැන් හරි එහෙනම් y खंडांक වෙනස ගමු මේක 2යි මේක බිඳුවයි 2 අඩු කිරීම බිඳුව x खंडांक වෙනස ගමු මේක බිඳුවයි බිඳුව අඩු කිරීම හැබැයි මෙතන ඉන්න ඍණ දෙක නිසා එක වරහණක් දාලා ලියනවා බිඳුව අඩු කිරීම ඍණ දෙක දැක්ක නේද ලියන විදිය එහෙනම් ලියනවා m සමානයි දෙකෙන් බිඳුවක් බිඳුවයි ළමයි sorry දෙකෙන් බිඳුවක් 2යි බෙදීම මෙතන වරහන් ඉවත් වෙනවා ඍණයි ඍණයි ධන වෙලා බිඳුව ධන දෙකක් වෙනවා ඕන්න ඔහොම එනවා ඍණයි ඍණයි ධන වෙලා ළමයි බිඳුව ධන දෙකක් කියලා දෙනවා දැන් අපි දන්න බිඳුවට දෙකක් එකතු කරොත් දෙකමයි දෙක දෙකෙන් බෙදුවොත් අනුක්‍රමණය එකයි ඕන්න එහෙනම් මේකේ අනුක්‍රමණය එකයි දැන් ලියනවා සමීකරණය y සමානයි mx ධන c මේකට ආදේශ කරනවා y සමානයි m ට දානවා ළමයි 1 1x ධන c ට දානවා 2 ඔන්න සරල රේඛාවේ සමීකරණය හොයන විදිය හරි නේද මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න අපි මේවා මීට පෙර පන්තිවලදී ඉතාල පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා අනුක්‍රමණය හොයන ඇති චුට්ටක් මතක තියාගන්න නැවත සැරයක් y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස හරි අපි ඕක ගානක් විදියට ලියාගමු ලියන්න උදාහරණ කියලා ඔබ ලියා ගන්න ඉහත සරල රේඛාවේ සමීකරණය ලියන්න කියලා මේ ප්‍රශ්නෙත් ලියා ගන්න
ඉවරද ළමයි? නෑ. හරිද? චුට්ටක් ඉක්මන් කරමු. සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න. කොහොමත් අපිට පස්තාර වලට සතියට දවස් දෙකක් කරන නිසා සති දෙකකින් දෙකමාරකින් විතර ඉවර කරන්න පුළුවන්. කොහොමත් දවස් 5ක් විතර කරන්න වේලමයි. ඉවරයි. හරිනේ. දැන් ඔන්න ගොඩක් අය ඉවර කරගෙන තියෙන්නේ. මම දරුවනේ මේ තව මේකෙන් උදාහරණයක් දෙන්නම්. ඛණ්ඩාංක දෙකක් විතරක් දුන්නොත් සමීකරණය හොයන විදිය. ඔන්න බලන්න. 4 දෙකේ 8 4 2 8 මෙන්න මේ ඛණ්ඩාංක දෙක බලමු. මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන මේක දෙවැනි උදාහරණය. ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය. සරල රේඛාවේ සමීකරණය තමයි අහන්නේ. මේකත් අපි හදමු බලන්න.
මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන සරල රේඛාවේ සමීකරණය. මම අවස්ථාවක් දෙන්නම් බලන්න සමීකරණය හදලා දෙන්න. ඉස්සෙල්ලම මම බාර දෙනවා ඔයාලට අනුක්‍රමණය හොයන්න. ලක්ෂ දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන විදිය මේ තියෙන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒකෙන් හොයන්න ළමයි අනුක්‍රමණය. අනුක්‍රමණය හොයාගත්තොත් අන්තක්ඛණ්ඩය හොයන විදිය කියලා දෙන්නම්. හරි. එහෙනම් දැන් හැමෝම අනුක්‍රමණය හොයලා දෙන්න බලන්න මට. දැන් ඔයාලා මේ පස්තාර පොතේ නෝට් එක ලියන විදිය සර් කියලා දුන්නා. පස්තාර පොතේ පස්තාර කොළ අතාරින්න නැතුව ඒකෙත් නෝට් එක ලියාගෙන යන්න දිගට කොළ ඇතෑර පැති ඇතෑර ලියන්න එපා. ඒක තමයි මම ආරම්භයේදී කිව්වේ නෝට් එකක් විදියට දිගට ලියන්න. ඊට පස්සේ පස්තාර අඳිනකොට අපි එහෙම වෙන් කර කර අඳිමු. හරි. මට මේකේ අනුක්‍රමණය කියා. අනුක්‍රමණය 3යි කියලා මලීෂ කියනවා. අපි බලමු ළමයි. අනිත් අයත් යොහුසුලුව මේ වැඩේ කරන්න. මට අනුක්‍රමණය හොයලා දෙන්න ළමයි. අනුක්‍රමණය හෙව්වොත් ඉතුරු ටික ලේසි. අනුක්‍රමණය තමයි චුට්ටක් හොයන්න තියෙන්නේ. හරි බලමු. අනුක්‍රමණය 3යි. right. මමෝද කියන්නේ අනුක්‍රමණය 3යි කියලා. බලමු. කවුරුත් බලන්න අනුක්‍රමණය 3යි. මට හැබැයි මේ ටිකක් වෙනස් උත්තරයක් ආව ඍණ 3ක් ආවනේ එක දරුවෙක්ට. ගංගානි කොහොමද මේකේ අනුක්‍රමණය 3ද ඍණ 3ද? දැන් ඊතර තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න ධන ඍණ පටලවන්න එපා ළමයි. ඔය ඛණ්ඩාංක අඩු කරනකොට නිවැරදි විදියට අඩු කරන්න y ඛණ්ඩාංක 2යි x ඛණ්ඩාංක 2යි. චතුමිනී ඍණ 3යි කියලා දාලා තියෙනවා. දෙනිතිට ඍණ 3ක් ඇවිල්ලා තියෙනවා. දුල්මිට ඍණ 3යි. මට පේන විදියට ඍණ 3 නිවැරදි වගේ. ප්‍රවීණ කීයක් ආවද? අනුක්‍රමණය ලැබෙන්නේ y ඛණ්ඩාංක වෙනස. ළමයි මෙන්න y ඛණ්ඩාංක 2. මේක එකක් මේක එකක්. මේ දෙකේ වෙනස ගන්න ඕන. ලොකු එකෙන් පොඩි එක අඩු කරමු. 8න් 2 අඩු කරමු. ලේසියිනේ. x ඛණ්ඩාංක වෙනස. x ඛණ්ඩාංකය මේක එකක් මේක එකක්. හැබැයි මතක තියාගන්න 8න් 2 අඩු කරා වගේ මේකෙත් 2න් 4 අඩු වෙන්න ඕන. මාරු කරලා අඩු කරන්න එපා. එන අඩු කරන්න ඕන ළමයි 2න් 4ක්. මොකද මුලින් අඩු කරේ මේ ඛණ්ඩාංකේ තියෙන සංඛ්‍යා වලින් එන 8න් 2 2න් 4 m සමානයි 8න් 2ක් අඩු කරොත් 4යි 2න් 4ක් අඩු කරොත් ඍණ 2යි m සමානයි 8න් 2ක් අඩු කරාම 6යි සර් මේ උදේ පාන්දරනේ මොනවද කියන්නේ 8න් 2ක් 6යි 2න් 4ක් ඍණ 2යි 6 2න් බෙදුනොත් 3යි ධනයි ඍණයි ඍණ 3ක් එන්නේ අනුක්‍රමණය ළමයි ඍණ 3ක් එනවා ය දැන් අනුක්‍රමණය ආවහම කරන්න තියෙන්නේ සාධාරණ සමීකරණය y සමානයි mx ධන c ගෙන්න ගන්නවා ගෙන්නගෙන ඉවර වෙලා මෙන්න මේ ඛණ්ඩාංක දෙකෙන් කැමති ඛණ්ඩාංකයකුත් අරගෙන මම ගන්නවා 4 2 ඛණ්ඩාංකයයි අනුක්‍රමණයට ආපු ඍණ 3යි අරගෙන ඉවර වෙලා මේන්න මේ සරල රේඛීය පස්තාරය ආදේශ කරනවා එහෙනම් දාමු y ට දාන්න ළමයි මේ දෙක y ට දාන්න y ඛණ්ඩාංකය 2 සමානයි m ට අනුක්‍රමණය ඍණ 3යි ගුණ කිරීම x ට 4යි මේ යන්නේ අන්තක්ඛණ්ඩය හොයන්නනේ මේ යන්නේ c සොයන්න c සෙවීම c සොයන්න තමයි මේ හදන්නේ ධන c
ඕන්න ඔහොම කරා නම් හරි. y ට 2යි m ට ඍණ 3යි x ට 4යි ඕන්න ඔය ටික ලිව්වා c වලගේ a. 4 වරක් 3 12යි. ඒක ළමයි නිකන් 12ක් නෙවෙයි එන්නේ ඍණයි ධනයි ඍණ. ඍණ 12ක් එන්නේ. ඒ ඍණ 12 මේ පැත්තට දාන්න ධන 12ක් වෙනවා c වලගේ ලැබෙනවා. c 14යි. අන්තක්ඛණ්ඩය 14ක් එනවා. දැන් ඒ ආපු අන්තක්ඛණ්ඩයයි මේ ආපු අනුක්‍රමණය සෙට් කළා දැන් සමීකරණ ලියන්න y සමානයි mx ධන c ආකාරයට. y සමානයි අනුක්‍රමණය ඍණ 3යි x ධන c ට දාන්න 14. ඔක තමයි අනුක්‍රමණය හෙව්වා අන්තක්ඛණ්ඩ හෙව්වා සමීකරණ හෙව්වා. දැන් මම මේ ගණන් වලින් ළමයි එක උදාහරණයක් ගානේ කරන්නේ චූටි මතක් කිරීමක් වෙන්න. ඔයගොල්ලෝ පාස් පේපර් පොත අරගෙන බැලුවාම මේන්න මේ වගේ කෙටි ප්‍රශ්න තියෙනව ඕන තරම්. මම චූට්ටක් පාස් පේපර් පොත අරන් මතක් කරන්න. හරිද? මම මේ නිකමට උදාහරණයක් විදියට මතක් කරන්නේ ඔය පස්තාර පාඩමේ දැන් ඔය කරපු කෙටි ගණන් තියෙනව නේද? ඒ කෙටි ගණන් තව ටිකක් හදන්න ළමයි. ඒ කෙටි ගණන් පාස් පේපර් පොතේ කෙටි ප්‍රශ්නවල තියෙනවා. ඉතින් එහෙම ගණන් තව 10ක් විතර හැදුවාම ඔන්න ඔය පස්තාර වලින් අහන කෙටි ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. දෙදාස් 6 පේපර් එකේ ඊටාම පොඩි ගාණක් තියෙනවා. ඒක ලොකු ගාණක් නෙවෙයි. මම මේ චූට්ටක් පාස් පේපර් පොත බැලුවේ. ඔයාලට පුළුවන් ඔගේ පොත පෙරළුවාම කියන්නේ ඕගොල්ලෝ මේ කාටවත් පොත පෙරලන්න එපා. ඕගොල්ලෝගේ ළඟ තියෙන පාස් පේපර් පොත පෙරළුවාම ඒකේ තියෙන ප්‍රස්තාර වලට අදාළ කෙටි ප්‍රශ්න ටිකට පිළිතුරු සපය ගන්න. හරිද? මේ මගේ ගාව තියෙන පාස් පේපර් පොත ටිකක් පරණයි ළමයි. මේ 2013 ඉවරයි. මම මේ කල්පනා කරේ තව පොතක් තිබුණා මේ වෙලාවේ ඒක හොයාගන්න නෑ. අලුත් පේපර් ටිකේ තිබුණ සෑහෙන්න ප්‍රශ්න එක ප්‍රශ්න පත්‍රයකට අනිවාර්යෙන්ම ඔයින් එකක් දානවම තමයි. පුළුවන් අය ඒක පොඩ්ඩක් සටහනක් දාගන්න ළමයි. පාස් පේපර් පොතේ කෙටි ප්‍රශ්න සියල්ල අද දවසේ මම හිතනවා පුළුවන් වෙයි කියලා. ඒක චුට්ටක් ලකුණු කරගන්න. ඔබේ ගාව තියෙන අවුරුදු 10ක නම් පාස් පේපර්. ඒ අවුරුදු 10 කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන මේවා. මෙන්න මට එහෙම හොඳ ගානක් අහු වුණා. මේක ඇවිල්ලා ළමයි 2000 කීයේ පේපරය? 2011 පේපර් එක. ඔන්න මම පෙන්නනවා ඔයාලට ගාන. 2011 කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි හදපු જાතියේ ගානක් තියෙන. මේ පේන්නේ මෙතී. මේක හොයන්න තියෙන්නේ අනුක්‍රමණයයි සමීකරණයයි. ඕන්න ප්‍රශ්නේ. ඔන්න ඔය විදියට පාස් පේපර් පොතේ තියෙනවා කෙටි ප්‍රශ්න ලකුණු දෙකේ ඒවා. ලකුණු දෙකේ කෙටි ප්‍රශ්න තියෙනවා. ඔයාලා මේක හොයලා බලලා අද කරන්න. මම හිතනවා හැමෝම මේ වැඩේ කිව්ව විදියටම කරයි කියලා. හොය ගිහිල්ලා ගණන් ටික හදන්න. එතකොට මටත් ළමයි හරියට වැඩේ සැටිස්. මොකද අපි උගන්වපු ටිකෙන් ඕගොල්ලෝ ප්‍රයෝජනයක් අරගත්තයි කියලා හැඟීමක් තියෙනවා. හරිද? හැම අවුරුද්දෙම වගේ තියෙනවා. සමහර අවුරුදු වල නැති වෙන්නත් පුළුවන්. හොයලා බලන්න. අඩු ගානේ කෙටි ප්‍රශ්න 10කටවත් උත්තර ලියා ගන්න try කරන්න. දැන් මොඩල් පේපර් තියෙනවනේ ඔයාලා ළඟ. මොඩල් පේපර් අනිවාර්යෙන් ඒ වගේ තියෙනවා. මොඩල් පේපර් වල ඔය ටික තියෙනවා කෙටි ප්‍රශ්න. එක ගානක් වගේ තියෙන පේපර් එකකට. හරි. හදලා ඉවර වෙලා ප්‍රශ්න 10ක්වත් පාස් පේපර් හරි මොඩල් පේපර් හරි මට ගන්නකෝ. අද දවස් ඇතුළත 10ක් විතර කරත් ඇති ළමයි. මේ ටික පොඩ්ඩක් ඔළුවට යන්න. හරි.
ඔන්න මම අතීතය මතක් කළා ඉවර වෙලා ඔන්න වර්තමානයට එන්න හදන්නේ. කියන්නේ 11 වසරේ පාඩමට අදාළ කොටසට. හරි. එහෙනම් ළමයි අපි යමු ලියා ගන්න මාතෘකාව ඉතා වැදගත් කොටසක් කරන්නේ අලුත්ම කොටසක්. ඔයාලා මේක මීට පෙර ඉගෙනගෙන නැති කොටසක්. ලියමු. සරල රේඛීය පස්තාර භාවිතයෙන් ලියන්න හැමෝම සරල රේඛීය පස්තාර භාවිතයෙන් සරල රේඛීය පස්තාර භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම. අන්න බලන්න සමීකරණ විසඳන්න යන්නේ සරල රේඛීය පස්තාර භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම. සරල රේඛීය පස්තාර භාවිතයෙන් සමගාමී සමීකරණ විසඳීම. හරිද ළමයි? ඔන්න මම ලියනවා සමගාමී සමීකරණයක්. පළවෙනි සමීකරණය අහගන්න. x ඍණ y සමානයි 1යි. මේක සමගාමී සමීකරණයක්. ඒකේ එක කොටසක්. ඊළඟට ඔයාලට සුළු වෙන එකක් දෙන්නම් පහසුවෙන්ම. x ඍණ y සමානයි 1 සමීකරණය. ඊළඟට ළමයි x ඍණ x ධන y සමානයි 5යි. ඔන්න සමගාමී සමීකරණ යුගලක් දුන්නා. මම ළමයි පොඩ්ඩක් කල්පනා කරලා දුන්නේ මේක සුළු වෙන සමීකරණ දෙකක් වෙන්න ඕන පළවෙනි ගාන පහසු වෙන්න. මෙන්න මේ සමීකරණ දෙක විසඳන්න කිව්වොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? මට කියන්න සමගාමී සමීකරණ විසඳන විදිය. චුට්ටක් මතක් කරලා කියන්න. කොහොමද කරන්නේ? මේක දාගන්නව අංක 1 අංක 2 කියලා. මතකද එහෙම ක්‍රමයක්? මේක අංක 1 මේක අංක 2. දාගෙන ඉවර වෙලා මේක විසඳනවා. මට කියන්න කොහොමද මේක විසඳගන්නේ කියලා. මම මේ හදන්නේ වීජීය විදියට හදන්නේ පස්සේ පස්තාර වලින් හදමු. වීජීය ක්‍රමය. අඩු කරන. මෙන්න මේ සමීකරණ දෙක 1 2 කියලා නම් කරලා ඒකේ ළමයි සංගුණක දිහා චෙක් කරලා එක්ක එකතු කරනවා එක්ක අඩු කරනවා. නැත්නම් සමීකරණ වෙනස් කරගන්නවා. මට හිතෙනවා මේකේ y ගේ සංගුණක සමානයි මේකේ ඍණ y මේකේ ධන y. මේ සමීකරණ දෙක එකතු කරොත් 1 2 අපිට පුළුවන් y අයින් කරගන්න. ඒක තමයි ලේසිම වැඩේ. x අයින් කරන්න පුළුවන් අඩු කරලා. එහෙනම් මේ දෙක එකතු කරනවා. x ඍණ y ට එකතු කරනවා x ධන y. අනිත් පැත්තේ ළමයි 1යි 5යි එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? ඍණ y ට ධන y කැපෙනවා. x එකතු කරාම 2x සමානයි 5යි 1යි 6යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. x සමානයි 6 දෙකෙන් බෙදුනොත් 3යි. එහෙනම් x වල අගය 3යි කියලා එනවා. දැන් y වල අගය හොයන්න මම දෙකට ආදේශ කරන්නම්කෝ දෙකට x ධන y සමානයි 5යි. x ට 3 ආදේශ කරනවා ධන y සමානයි 5යි. ධන 3 අනිත් පැත්තට දාන්න ඍණ 3ක් වෙනවා y සමානයි 2යි. මෙන්න මේ ගණන් හදන්න මට හිතෙනවා අපේ පන්තියේ ඉන්න දරුවෝ හැමෝටම පුළුවන් කියලා මම ඉක්මනින් ටට්ටක් ගාලා මේක සුළු කරා. පුළුවන් නේද සමගාමී ගණන් හදන්න? සරල ගණනක් තියෙන්නේ මේ. අපි මේ ගානේ උත්තර දෙකක් ආවනේ ළමයි. මොනවද ආවේ? x ට 3 ආවා y ට 2 ආවා. මෙන්න මේ එන උත්තර දෙකම අපි ළමයි පස්තාරයක් ඇඳලා අරගන්නවා. ඒක තමයි මේ පාඩමේ කරන්නේ. මේ සමීකරණ දෙක විසඳන්නේ
පස්තාර දෙකක් ඇඳලා මේකට එක පස්තාරයක් අඳිනවා මේකට එක පස්තාරයක් අඳිනවා. ඔය පස්තාර දෙක අඳින්න ඕන එකම කාටිසිය තලෙ. ඇඳට පස්සේ දරුවනේ ඔය පස්තාර දෙක මෙහෙම කැපෙනවා. කැපෙන තැන ඛණ්ඩාංකයෙන් මෙන්න මේ උත්තර දෙක එනවා. x වලගේයි y වලගේයි. එහෙනම් අපි මේ ගානේදි කරන්නේ මෙන්න මේ සරල රේඛා දෙකේ නැත්තම් සමීකරණ දෙකේ පස්තාර අඳිනවා. අපි මේ වැඩේ කරලා බලමු මේවා උත්තර එනවද කියලා. හරි. පළවෙනි ගාන ලියා ගන්න. x ින y සමානයි 1යි x ධන y සමානයි 5යි. 1 2 කියලා දාලා වීජීය ක්‍රමයට විසඳන්න කියලා ලියා ගන්න. වීජීය ක්‍රමයට විසඳන්න. වීජීය ක්‍රමයට විසඳන්න. වීජීය ක්‍රමයට විසඳන්න. හරිද? right. වීජීය ක්‍රමයට විසඳන්න මේ ටික ලියා ගන්න. ඉවරයි. වීජීය ක්‍රමයට විසඳලා ඉවර නම් කියන්න. මේක හදලා ඉවර කරන්න ළමයි. ඉවරයි. මතක තියාගන්න දරුවනේ අපි මේ සමගාමී සමීකරණ විසඳීම කරන්නේ නැහැ. විසඳීම කරන්නේ වීජීය විසඳීමක් කරන්නේ නැහැ. පස්තාරික විසඳීමක් කරන්නේ වීජීය විසඳීම කරේ ඔයාලට උත්තරේ මේකේ කියලා තහවුරු කරන්න. තේරුණාද? නැත්නම් මේ පාඩමේදී අපි වීජීය ක්‍රමයට විසඳින්නේ නැහැ. හැබැයි අපිට ඊළඟට තියෙන්නේ 13 වෙනි පාඩම සමීකරණ පාඩම තියෙන්නේ 13 හෝ 14 මට මතක විදියට. ඒකේ ඊටාම ගැඹුරු විදියට අපි ඔන්න ඔය කොටස කතා කරනවා සමීකරණ ගැන. මේව සියල්ල කතා කරනවා. ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන ඊටාම වැදගත් පාඩමක් තමයි 13 වෙනි පාඩම සමීකරණ පාඩම. ඒක ඉගෙන ගත්තොත් විභාගයට ලකුණු ගොඩායි. පස්තාර වගේ නෙවෙයි පස්තාර වල ලකුණු 10ක් 12ක් වගේ නෙන්නේ. ඊළඟ පාඩමේ ඉගෙන ගත්තොත් සාධකත් එක්ක සමීකරණ සෑහෙන්න ලකුණු ප්‍රමාණයක් තියෙනවා. තාම වැදගත් පාඩමක්. ඒ පාඩමට මම ලොකු ටියුට් එකකුත් හදලා තියෙනවා. මම දැක්කා ඊයේ ළමයි කීප දෙනෙක් ටියුට් අරගත්තා. එයාලා ගෙදර ගිහිල්ලා බැලුවද දන්නේ ලොකු ටියුට් එකක් තියෙන්නේ. ඒකේ තියෙනවා සෑහෙන්න ගණන් ප්‍රමාණයක් ඔයාලට ඉගෙන ගන්න. හරිද? අපි ඒක සෑහෙන්න කාලයක් දාලා හරි කරන්න ඕන. මොකද ඒ තරම් වටින පාඩමක් ඊළඟ පාඩම. ඒකෙදි පුතාලා මම මෙන්න මේ සමගාමී සමීකරණ නැවත කියා දීමක් වෙනවා වීජීය ආකාරයට. අපි මේ පාඩමේදී කරන්නේ අර ඊළඟ පාඩමේ සමීකරණ විසඳීම් සියල්ල පස්තාර වලින් විසඳීම කරන්න. මොකද සමීකරණයක් විසඳන ආකාර කීපයක් තියෙනවා. ඒ ආකාර වලින් එකක් තමයි පස්තාරික විසඳීම. හරිද? ඔයාලට ඉස්සරහදී ඔක කරගෙන යන්න තේරෙවි. පස්තාර වලින් කොහොමද සමීකරණ විසඳගන්නේ කියලා. අපි බලමු. ඔය ගාන මම දැන් පස්තාර වලින් විසඳන්න යන්නේ. ඕක තමයි අපේ ගාන. ඕකනේ. මෙන්න මේ දීලා තියෙන ශ්‍රිත දෙක. එකක් y සමානයි y ඍණ x ඍණ y සමානයි 1යි. අනිත් එක x ධන y සමානයි 5යි.
මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකම දරුවනේ අපි try කරමු මෙන්න මේ ආකාරයට හදාගන්න. ඔන්න ඔය රටාව. y සමානයි mx ධන c ආකාරයට. පළවෙනි සමීකරණේ තියෙනවා. x ඍණ y සමානයි 1යි. මෙන්න මේකේ y උක්ත කරලා y සමානයි කියලා ලියවෙන්න ඕන. මේකේ y උක්ත කරන්න ඕන. කියන්න දරුවනේ y උක්ත කරන්න ලේසිම වැඩි. චුට්ටක් පද එහාට මෙහාට දාගත්තාම වැඩේ හරි. කොහොමද මේකේ y සමානයි කියලා y උක්ත කරන්නේ? හැබැයි y ධන y වෙන්නත් ඕන. මේක මම මෙහෙම වැඩක් කරනවා. ඕන බලන්න. සමීකරණ යන්නේ දෙපැත්තේ පද මාරු කරාම වැඩේ ෂේ. ඍණ y අනිත් පැත්තට දාන්න. ඒතර එයා ධන y වෙනවනේ මට ඕන ධන y. මේ ධන එක මේ පැත්තට දාන්න. x එහෙම ඉන්න අරිනවා. මේ ධන එක මේ පැත්තට එනකොට ඍණ එකක් වෙනවා. සමානයි ඍණ y අනිත් පැත්තට ගියාම ධන y. ඔන්න එන සමීකරණයක් එනවා පළවෙනි එක y සමානයි x ඍණ 1. ඔන්න ශ්‍රිතේ සමීකරණය. දැන් මෙන්න මේ එන සමීකරණේ y සමානයි සර් සිග්නල් අඩුයිනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් වෙන එකක් නෑ ළමයි. මම රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ ඕකේ. මම ඕක නැවත විකාශනයක් කරන්නම්. ඔයාලා එතකොට අඩුපාඩු හදාගන්න. දැන් අද ළමයි අඩු නිසා මම රෙකෝඩින් එකක් දාලා තියෙනවා. හරි. y සමානයි x ඍණ 1. මෙන්න මේ ප්‍රස්ථාරය දැන් අපි කාටිසීය තලයක අඳින්න ඕන. බලා ගන්න ටිකක් ලොකු වැඩක් තියෙන මේක කරන්න. අපි කරන්නේ මෙන්න මේකට අදාළව පොඩි අගය වගුවක් හදා ගන්න ළමයි. ඒක Tamanට කැමති විදියකට හදා ගන්න. ඒක සරයට තේරෙන එකක් නෑ. හොඳට අහගෙන ඉන්න. මම ඛණ්ඩාංක 3ක් දාන්න පුළුවන් විදියට x ට දාන වගයන් 3ක්. x ට ලේසි අගයන් ටිකක් දාමුකෝ. 2 4 6. කොහොම දාන්නත් පුළුවන්. නැත්නම් මේකට ඍණ 2 බිඳුව ධන 2 දාන්නත් පුළුවන්. තමන් කැමති පහසු ඛණ්ඩාංක 3ක් තමන්ට රිසිසේ දාගන්න. දාලා ඉවර වෙලා මෙන්න මේ y සමානයි x ඍණ 1ට ආදේශ කරලා බලන්න. එහෙනම් මම මුලින්ම දානවා y සමානයි x ඍණ 1 x ට මුලින්ම ආදේශ කරන ඍණ 2. එතකොට y වලට එනවා කිය. x ට ඍණ 2 දැම්මොත් එනවා x වෙනුවට ඍණ 2 ඍණ 1. ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. එහෙනම් මෙතෙන්ට ඍණ 3. ඊළඟට දානවා x ට බිඳුව. y සමානයි x ට බිඳුව ඍණ 1. බිඳුවෙන් ඍණ 1ක් ගියාම ඍණ 1යි. ඊළඟට ළමයි x ට දානවා 2. y සමානයි x ට 2 දැම්මොත් 2 ඍණ 1 සමානයි 1යි. ඔය මේන්න මේකට අදාළව තමයි පළවෙනි වැඩේ කරන්නේ. ඉවර නෑ ළමයි. මෙයත් ඒ විදියට කරන්න ඕන. බලමු. එයත් ඒ විදියට කරමු. ගන්න එයා. enter ඔයා. x ධන y සමානයි 5. මේකත් y සමානයි mx ධන c ආකාරයට ලියන්න. මේ x දාන්න අනිත් පැත්තට. y උක්ත වෙනව නියමෙට. ධන y නේ ඔන්න y සමානයි. මේ ධනෙ අනිත් පැත්තට ගියොත් ඍණ x වෙනවා. අන්න y උක්ත වුණා. අපි නිතරම සැලසුම් කරන්න ඕන y සමානයි කියලා මේක හදාගන්න. ඊළඟට මෙතන ඉන්නවා ධන 5. ඒක ඕනෝල්. එහෙනම් එනවා y සමානයි ඍණ x ධන 5. උක්ත වෙලා තියෙනවා y. පුළුවන් නම් කියන්න දැන් මොකද කරන්නේ ළමයි? මෙන්න මේ එන එයාට මේ වගේ මගේ වගුවක් හදන්න ඕන. ලේසි නෑ වැඩේ නේ. හරි. එහෙනම් මෙයාට අගේ වගුවක් අපි පිළියෙල කරමු. ඒකත් ඛණ්ඩාංක 3ක් විතර දාලා හදන්න. ලේසි ඛණ්ඩාංක 3කින් හදමු ළමයි. මේක x මේක y. මොනවයි ලේසි? කැමති ඛණ්ඩාංක? අපි දාමු ඍණ 1 බිඳුව ධන 1 වගේ එකක්. ආදේශ කරමු මෙතෙන්ට y ඍණ x ධන 5. y සමානයි ඍණ x ට දාන්න ළමයි මුලින්ම ඍණ 1. මොන ඍණ 1 දැම්මා. ධන 5.
මෙතන ඍණත් එක්ක මේ ආදේශ කරපු ඍණ එක මේ ඍණත් එක්ක x වෙනුවට දාපු ඍණ එක ඍණයි ධන එකක් වෙනවා. ආන්න එතන හරියට තේරුම් ගන්න. ධන 5. 5යි 1යි 6යි. එහෙනම් පළවෙනියට මෙතෙන්ට එනවා 6. ඊළඟට ළමයි x ට දාන්න බිඳුව. x ට දාන්න බිඳුව. y සමානයි ඍණ x ට බිඳුව ධන 5. බිඳුවට 5ක් එකතු කරොත් 5ම තමයි. ඒක ඍණ බිඳුවේ කියලා දාන්න ඕනෙත් නෑ ළමයි. දෙකටම දානේ එක සමාන ඕන් නෑ නේද? එහෙම එකක් නෑ. අගයන් ටික මෙතෙන්ට කැමති 3ක් දාන්න. මෙතෙන්ට ඒවම දැම්මත් ගැටලුවක් නෑ ළමයි. මෙතෙන්ට ඍණ 2 බිඳුව ධන 2 දැම්මනේ. මෙතෙන්ටත් ඒ ටිකම දැම්මත් කමක් නෑ. ඒක පිළිබඳව කිසි ගැටලුවක් නෑ ළමයි. අපිට ඕනම කණ්ඩායමක 3ක් දානවා. හැබැයි දානකොට මහ තඩියේව දාන්න එපා. එතකොට පස්තාරවල y අක්ෂ අඳින්න වෙයි අහස උසට. ඒක නිසා අපි බැලන්ස් කරලා බිඳුවත් එක්ක දෙපැත්තේ බැලන්ස් වෙන 3ක් තමයි දාන්නේ. හරි නේද? නැත්තම් මේකට 5 6 7 8 දාන්නත් පුළුවන්. 5 6 7. එතකොට මේක එන්නේ ළමයි දඩාර උත්තර y ට. තේරෙනවද කියනකොට? එහෙම දාන්න එපා. ටිකක් ළඟ පොඩි ඒවා 3ක් දාගන්න වැඩේ කොට දාගන්න විතරක්. හරි. ඊළඟට දාමු x ට කියලා දාන්නේ. ඍණ x ට 1 ධන 5. ඍණ 1යි ධන 5යි අඩු වෙලා 4ක් එනවා. මේක 4ක්. දැන් ඔන්න ඔය ආපු අගය වගුවන් දෙකට අදාළ පස්තාරේ අපි අඳින්න ඕන. මම පොඩ්ඩක් ඉඳ තියාගත්තේ පස්තාරේ අඳින්න ඕන නිසා. මම කාටිසිය තලයක් ඇඳලා ඔය පස්තාරේ අඳිනවා. y වල වැඩිම ගාන කීයද ළමයි? මේකේ ඍණ 3 තියෙනවා. මේකේ ධන 6 තියෙනවා. ධන පැත්තට 6ක් ඉන්න ඕන. 1 2 3 4 5 6. මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. මෙතන 1 2 3 ඍණ 1 ඍණ 2 ඔය ඇති. ඔයාලා දරුවනේ මේක පස්තාර පොතේ අඳිනකොට කුඩා කොටු 10කින් ඒකට දෙකක් වෙන්න වගේ ඇඳ නම් ලස්සනයි වැඩි. පස්තාර කොළ තියෙනවනේ පොතේ ලොකුවට අඳින්න. පස්තාර කොළේ ඉදාරගෙන කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න ඇඳාම නියමයට උත්තරේ එනවා. ඔන්න අපි ආදේශ කරලා ඉවරයිනේ. මේ ටික ලකුණු කරමු. පළවෙනි කණ්ඩායමක ඍණ 2 ඍණ 3. ඍණ 2 ඍණ 3. ඍණ 2 ඍණ 3 මෙතන තියෙනවා. ඊළඟ කණ්ඩායමකයේ බිඳුවේ ඍණ 1. බිඳුවේ ඍණ 1 බිඳුවේ ඍණ 1. මෙතන x බිඳුවයි y ඍණ 1. බිඳුවේ ඍණ 1. ඊළඟ එක 2 1 x 2යි y 1යි 2 1. දැන් ළමයි ඔන්න ඔය සරල රේඛාව අපි යා කරමු. මේක යා කරමු. මං අඳින දල සටහන් නිසා පොඩි වෙනස්කම් වෙයි. ඔය ඇඳලා තියෙන්නේ y සමානයි මේ x ඍණ 1. ඊළඟට අපි අඳිනවා ළමයි මේක. පළවෙනි කණ්ඩායමකය ඍණ 1 ධන 6. ඍණ 1 ධන 6 මෙතන තියෙනවා. ඊළඟ කණ්ඩායමකය බිඳුවේ 5. x බිඳුවයි y 5යි. බිඳුවේ 5 මෙතන තියෙනවා ළමයි. බලන්න උඩ තියෙනවා. ඊළඟට 1 4 මෙතන. එක ළඟ තමයි කණ්ඩායමක තුන ඉන්නේ. දැන් ඔක යා කරා. ඕන. හරිද? යා කරා. මේ යන්නේ y සමානයි x ඍණ 5 පස්තාරේ. y සමානයි ඍණ x ධන 5 පස්තාරේ. මේ පස්තාරේ අදිනකොට පොඩ්ඩක් ඇදේ ගිහිල්ලා තියෙන්නේ ගණන් ගන්න එපා ළමයි. දැන් ඔය පස්තාර දෙකම කැපිච්ච තැන තමයි උත්තරේ. මේන්න මෙතන පිළිතුර. ළමයි කලින් ගන්නට උත්තරය ආවේ 2යි 3යි නේද? 2යි 3යි නේ ආවේනේ. බලන්න මෙතන යා කරාම x ට 3 එනවා y ට 2 එනවා. එහෙම නේද ආවේ? මට චුට්ටක් කියන්න. කලින් මේ දෙක විසඳුවා ආවේ x ට 3යි y ට 2යි right. මේක දැන් මෙතනින් යා කරන්න.
දැන් පේනවා සර් අඳපු එකේ පොඩි දෝෂ ටිකක් තියෙනවා. මේ රේඛාව ඇටයි ඒකේ ප්‍රශ්නේ. හරි. දැන් මේ දෙක කැපෙන තැන අදාලා යා කරන්න. නිවැරදිව යා කරා නම් ළමයි එකක් එන්න ඕන 3ට අනිත් එක එන්න ඕන 2ට. ඔන්නම වෙන්න. හරිද? එහෙනම් මෙතන එනවා x වලට 3යි y වලට 2යි. ඔන්න සමගාමී සමීකරණ යුගලක් පස්තාරයක් භාවිතයෙන් විසඳුවා. මෙන්න මෙහෙමයි කරන්නේ. දීලා තියෙන සමීකරණ දෙක අපි y සමානයි mx ධන c ආකාරයට හදා ගන්නවා. මේ තියෙන එක පළවෙනි අදියර. මේක තමයි පළවෙනි වැඩේ. ඊළඟට දෙවැනි එක දෙවැනි සමීකරණය හදා ගන්න ඕනේ. මේ තියෙන එක දෙවැනි වැඩේ. හරිද? ඔන්න ඒ විදිහට අගය වගුවන් දෙකක් හදාගෙන පස්තාරය අදින්න තියෙනවා. හරිද? රයිට්. අපි ওই ටික ලියා ගන්න ඕන ළමයි. ටිකක් සංකීර්ණයි මේවා. මොනවා හරි කියන්න මේකේ නොතේරිච්ච තැන් තියෙනම් අහන්න. ඔක ඇත්තටම තේරෙන්නේ තව පස්තාරයක් තනියම කරාම. මේක ගාන මේක හදාගන්න මේක හදාගන්න අර ටික පුරවන්න. ඇත්තට මෙන්න මේව නම් ඕනෙත් නෑ. Tamanට පුළුවන් නම් අගය වගුව හදාගන්න මේවා ආදේශ කර කර පෙන්වන්න ඕනේ නෑ. එතකොට මෙතනින් වැඩේ ඉවරයි. මේක මෙතනින් ඉවරයි. හරි පටන් ගමු. ළමයි මේක අඳිනකොට පස්තාර කොලයක ඇඳනම් උත්තරේ හරියට එනවා ටිකක්
ඉඩකඩ ඇති වඳින්න. පස්තරකොළ භාගයක හරි කමක් නැහැ. මේ දෙක ලියලා ඕක නිවැරදිව අඳින්න. එතකොට හරි. මොකක් හරි ගැටලුවක් තියෙනම් මේක කරගෙන යද්දී කියන්න ළමයි. සර් ඔය පළවෙනි වගුවේ y වලට එක දාලා තින්නේ. කොතනද පුතේ? දන්න දෙක ගාව. මේකද? ඔව්. එක නෙවෙයි දෙන්න ඕන. x ට දෙක ආදේශ කරාම දෙකෙන් අඩු කරොත් එකක් එක නෙන්න ඕන. මේ x ට දෙක ආදේශ කරන්න දෙකෙන් එකක් එකයි. ගැටලුවක් නෑ නේකේ. දෙකේ එක කණ්ඩායමක මම ලකුණු කරලත් ඇති දෙකේ එක. ඔය ලකුණු කරලා තියෙන්නේ හරි. තා මොනවා හරි ගැටලු තියෙනම් අහන්න ළමයි ඉක්මන් කරන්න. මෙන්න මේ ඍණේක ආදේශ කරනකොට ළමයි හරි ප්‍රවේශමින් ඈ මම ඒක නැවත පොඩ්ඩක් මතක් කරනවා. සමීකරණේ y සමානයි ඍණ x ධන 5. මේ ඍණ තියෙන්න ඇරලා x වෙනුවට ඍණ 1 දාන්න ඕන. ඍණ වාරයක් x ට ඍණ 1. එතකොට දරුවනේ මෙතන තියෙන ඍණයි x ට ආදේශ කරන ඍණයි දෙක ಗುಣ වෙලා තමයි ඍණයි ධන 1ක් උනේ. ඒ ධන 1යි මේ 5යි ධන 6ක් වෙලා තියෙන්නේ. ඇතර මේකේ තියෙන්නේ එකම දෙයයි අගය වගුවන් ටික පුරවගෙන පස්කාරය අදින්න විතරයි. ලොකු දෙයක් නෑ. අගය වගුව පුරවන එක ඉතින් ඔයාලා මෙච්චර කල් කරලා තියෙන වැඩක්. දැන් 11 ඉන්නේ. ටටක් ගාලා අගය වගුව පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ ලස්සනට පස්කාරේ අඳින්න නිවැරදි කණ්ඩායම් කරන්න. 7ටද ඉවර වෙන්නේ ඔය 7ට ඉවරයි. තව එක ප්‍රශ්නයක් කරන්න ඕන. දැන් මේ එකක් කරන්න පැය භාගයක් විතර යනවා. පස්කාරයකට එහෙම තමයි. දැන් පැය දෙකක් කරවති පස්කාර 3ක් වගේ තමයි අපිට කරන්න වෙන්නේ ළමයි. ඒක නිසා චූට්ටක් අත ඉක්මන් කරලා පස්කාර අඳින්න. ඉවර නම් කියන්න. ආ රයිට්.
ජනුක ලියවෙන්න ගැටලුවක් නැහැ. හරිනේ. මම ඔයාලට තව එක ගානක් දෙන්නම්. අපි බලමු මේක සමගාමී විදියට හදාගන්න. y ඍණ x සමානයි ඍණ 3යි. මේක සමගාමී විදියට හදලා තියෙන්නේ ඔයාලා y සමානයි mx ආකාරයට හදා ගන්න ඕන. ඊළඟට y ධන 3x සමානයි 5යි. මෙතන ළමයි ඍණ 3 ආව නම් හරි. මෙන්න මේ සමීකරණ දෙක විසඳන්න ඕන පස්තාරික ක්‍රමය භාවිතයෙන්. ඉස්සෙල්ල මෙයා අරගෙන මෙයා හදන්න y සමානයි mx ධන 100 ආකාරයට. එයාගේ වැඩ ටික ඉවර කරලා අගය වගුවත් හදලා ඊට පස්සේ මෙයා අරගන්න. මෙයත් y සමානයි mx ධන 100 ආකාරයට හදන්න. එයාගේ වැඩ ටික ඉවර කරලා අගය වගුව හදලා ඊළඟට පස්තාරය අදින්න ගන්න. අගය වගුවට ඔයාලා කැමති ඛණ්ඩාංක 3ක් දැම්මහම ප්‍රමාණවත් තමයි. ඛණ්ඩාංක 3කින් සරල රේඛාවක් නිවැරදිව අඳ ගන්න පුළුවන්. දෙකක් ප්‍රමාණවත් මදි. 3ක්ම දාලා කරන්න ඒක නිසා. අවම ගාන 3ක් විදියට ගන්න. මේක තමයි ගන්න. y ඍණ x සමානයි ඍණ 3යි. මේක y සමානයි mx ධන 100 ආකාරයට හදනකොට ළමයි මේ ඍණේ අනිත් පැත්තට දැම්ම ගමන් වැඩේ හරි. එච්චරයි කරන්න ඕන. මේ y ධනාගයක් ඍණේ අනිත් පැත්තට දාන්න. එතකොට y සමානයි ඍණේ අනිත් පැත්තට ගියාම ධන x වෙනවා. මේ තියෙන ඍණ 3 ඊළඟට ලියන්න. ඔක තමයි පළවෙනි සිතේ සමීකරණ. දැන් මෙයාට අගය වගුවක් හදන්න. ඊළඟට මෙයත් y සමානයි mx ධන 100 ආකාරයට හදන්න. ඊට පස්සේ අගය වගුවක් ලියන්න. හරි. දැන් පටන් ගමු. ලේසි අගය වගුවක් හදාගන්න අමාරු ඒවා හදාගෙන දඟලන්න එපා. ඊළඟ එක y ධන 3යි x සමානයි 5යි. මේකෙත් y උත්ත කරන්න ධන 3යි x අනිත් පැත්තට දාන්න. එතකොට හරි. y සමානයි ධන 3යි x අනිත් පැත්තට ගියොත් ඍණ 3යි x වෙනවා. මේ තියෙන ධන 5. ඔන්න ඒකත් හදලා දුන්නා. එයාටත් අගය වගුවක් පිළියෙල කරන්න. ඊළඟට පස්තාරය අදින්න. දැන් බලමු ඔක ගොඩ දා ගන්න පුළුවන්ද කියලා. මේකට ගත්තු අගයන් තුනම අරකට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
මට කියන්න මේ දුල්මි මොනවද මේකට දාපු කණ්ඩායමක තුන? ඒ දුල්මි ඍණ 2යි බිංදුවයි ධන 2යි. ආයි ඍණ 2යි බිංදුවයි ධන 2යි ගැටලුවක් නැහැ. ඍණ 1යි බිංදුවයි ධන 1යි එහෙම ගත්තත් ප්‍රශ්නයක් නෑ ළමයි. සුදුසු විදියට ගන්න. මට මේක විසඳලා ආපු උත්තරත් කියන්න බලන්න ළමයි. ගාන අන්තිමටම හදලා ඉවර වෙලා. මේකට දාපු අගයන් තුන කියන්න බලන්න උපේක්ෂා. උපේක්ෂා මොනවද දැම්මේ මේකට අගයන් තුන ඉස්තර. එක දෙක තුන හතර දැම්මත් ගැටලුවක් නෑ ළමයි. සහන් මොකද්ද මේකට දාපු අගයන් තුන? ඍණ 2යි බිංදුවයි ධන 2යි. ඒකට දාලා තියෙන්නේ ඕකමයි. මේකටත් ඒකමයි. රයිට්. මේ දොල්මි දාපුව මේ තව අපේ සහන් දාපු ටික මම ඔන්න දෙකටම එක වගේයන් දාලා තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ මේක කරගෙන යන්න. හැබැයි මේවා දැම්මහම ටිකක් ලොකු වගේයන් එන්නේ. ඔයාලා මේක දාලා බලන්න මෙතෙන්ට එන්න ඕන white එතකොට 11ක්. එතකොට ළමයි white 11ක් අඳින්න වෙයි. ඔක දැම්මාම හරියට බලලා දාන්න ඕනේ ඒකයි ටිකක් ලොකු වගේයන් දැම්මහම මේක ලොකු උත්තර එන්නේ. මොකද මෙතන ඍණ 2 ආදේශ කරාම මේ ඍණයි මෙතෙන්ට දාන ඍණයි ඍණ 3යි ඍණ 2යි ගුණ වෙලා 3 වරක් 2 6යි ඍණයි ධන 6ක් එනවා. මෙතෙන්ට එතකොට ළමයි ටිකක් ලොකු වගේක් එන්නේ. ඒතර ඔබගේ කාර්ටීසිය තලයේ y අක්ෂයට අදාළව 11 අඳින්නත් ඕන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක දාන්න මෙහෙම 1 2 3 දාන්න. නැත්නම් මේ බිංදුව 1 2 3 දාන්න. හරි ලේසි වගේ වනේ. බිංදුව 1 2. ඔන්න මම ඒ ටික දැම්මා. මෙතෙන්ට බිංදුව දැම්මොත් 3 වරක් බිංදුව බිංදුවයි. බිංදුවට 5ක් එකතු කරොත් 5යි. ඊළඟට x ආදේශ කරමු ළමයි 1 x1 දාන්න. ඍණ 3 වරක් 1 ධන 5. ඍණ 3 වරක් 1 ඍණ 3යි. ඍණ 3 ධන 5. ඍණ 3ට ධන 5ක් දැම්මහම ධන 2යි. හරිද? ඊළඟට මෙතන 2 ආදේශ කරන්න y සමානයි ඍණ 3 වරක් 2 ධන 5. ඍණ 3 වරක් 2 ඍණ 6යි. ඍණ 6 ධන 5. ඍණ 1යි. ඔන්න ගංගානේ උත්තර ටික දාලා තියෙනවා. බලමු ඒවා හරිද කියලා. ඊළඟට මෙතන x ට ඍණ 2 දැම්මොත් මෙතෙන්ට ඍණ 5යි. මෙතෙන්ට බිංදුව දැම්මොත් බිංදුව ඍණ 3 ඍණ 3යි. මෙතෙන්ට 2 දැම්මොත් 2 ඍණ 3 ඍණ 1යි.
ඇත්තටම මේක ආදේශ කරන වැඩේ Taman තනියම කරගන්නම ඕන. දැන් ඔය දෙක කාටිසිය තලයේ රඟි. x ට 2යි y ට ඍණ එකක් එනවද බලන්න බං. දැන් ඔයාලා ආදේශ කරපු අගයන් ඇතිනේ. ඒ වගේ නොතේරෙන තැන් තියෙනම් අහන්න. සර් අපි ආදේශ කරේ ඍණ 2යි 0යි එහෙම. අපිට ඒක ආවේ නෑ. එහෙම ගැටලු තියෙනවා නම් කියන්න. x ට 2යි y ට ඍණ 2යි. ඒක පොඩි ගැටලුවක් තියෙනව නේද මලීෂ? x ට 2යි y ට ඍණ 1යි එන්න ඕනනේ. හා y ට x ට 2යි y ට ඍණ 1යි ප්‍රවීණ right. හරිද? ඉක්මනට කියන්න. චිරාන් කීයක් ආවද උත්තරේ? y ට ඍණ 1යි x ට 2යි. හැමෝටම ඔය උත්තරේ එන්න ඕන ළමයි. x ට 2යි y ට ඍණ 1ක් එන්න ඕන. සංජීවට රයිට් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට ඇත්තටම තියෙන්නේ මේ දෙක ඇඳලා කැපෙන තැන කණ්ඩාංක ගන්න විතරයි. මේ දෙක ඇඳාම කැපෙන තැන කණ්ඩාංකෙන් ඔය කියන උත්තරේ ලැබෙනවා. දල වශයෙන් ඔක අඳින්න ළමයි. හැබැයි ඔයගොල්ලන්ට පස්කාර කොලේ තියෙන නිසා හරි ලේසි. ඍණ 2 ඍණ 5 ඊළඟට බිංදුවේ ඍණ 3 2 ඍණ 1
ඔන්න ඔහොම පළවෙනි පස්තාර එන්නවා ළමයි. y සමානයි x ඍණ 3. ඊළඟ පස්තාරේ මේක. මේකේ කණ්ඩායක බිඳුවේ 5 මෙතන. එකේ 2 දෙකේ ඍණ 1. දෙකේ ඍණ 1 කලිනුත් ලකුණු කරලා තිබුණානේ. ඒකෙන් තමයි මේ වෙන්නේ. හරි. දැන් ඔය පස්තාර දෙකම මට හිතෙන්නේ ඔන්න ඔතෙන්දි කැපෙන්නේ ළමයි. ඔතෙන්දි කැපෙන්නේ. ඔය කැපෙන තැන x වලගේ 2යි. x සමානයි 2යි. y වලගේ ඍණ 1යි. රයිට් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. y ඍණ 1යි. හරිද? මේ කරපු සමගාමී විසඳීම තේරුණාද ළමයි ඔයගොල්ලන්ට? මීට වඩා සංකීර්ණ ගණන් තියෙනවා. හැබැයි ඒව සංකීර්ණ වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවල භාග ගණන් එහෙම આવොත් තමයි සංකීර්ණ වෙන්නේ. නැත්නම් වෙන ගැටලුවක් නැහැ. හරිද? වෙන ගැටලුවක් නැහැ. තව මේකේ මේ ගැටලු තියන අය ඉන්නවනම් දැම්ම කියන සර් අපිට ඕක තාම මීටර රුම් නැහැ හරියට මොන හරි එහෙම ප්‍රශ්න තියන අය ඉන්නවනම් කියන්න. මොකක් හරි දෙයක් අහන්න තියෙනම් අහන්න. තේරුණා සර් රයිට්? මට දාන්නකො බලන්න ඕගොල්ලෝගේ මැසේජ් කොහමද තත්ත්වය කියලා බලන්න. මොකද පස්තාර හරි හෙමින් කරන්න ඕන පාඩමක් ළමයි කලබලයට කරන්න බෑ මේක. y ඍණ x සමානයි 4යි y ඍණ 2යි x සමානයි 3යි. මේක තමයි ඔයාලට දෙන තුන්වෙනි ගානනේ. තුන්වෙනි ගාන නේද? මේක තුන්වෙනි ගාන. මේක ඕගොල්ලෝ මේ විසඳලා බලන්න උත්තර මොනවද එන්නේ කියලා. ඉස්සෙල්ලම මේක y සමානයි mx ධන 100 ආකාරයට හදන්න. මේකත් y සමානයි mx ධන 100 ආකාරයට හදන්න. අද තමයි උත්තර ඉවර වෙන දාන්න ඉතින්. මොකද දාන්න? හරිද? හදලා ඉවර වෙලා අපි යවපු දෙකත් ඇදලා පස්තාරේ කරා. හරි. තා මිනිත්තු 15ක් විතර තියෙනවා අපිට වැඩ ටික ඉවර කරන්න. විනාඩි 15ක් ඇති මේ දෙක විසඳ ගන්න. රයිට් පටන් ගන්න.
ළමයි වැඩේ ඉවරද කියන බලන්න පැමිණි පිළිතුරු මේක ඍණ x අනිත් පැත්තට දැම්මහම y සමානයි x ධන 4 y ට 1යි x ට 5යි ගංගාණී උත්තරයක් දෙනවා ඊළඟට මේක හදන්න පුළුවන් y සමානයි ඍණ 2යි x අනිත් පැත්තට ගියොත් ධන 2යි x ධන 3 x ට 1යි y ට 5යි අන්න උත්තරය ඇවිල්ලා නියමයි අනිත් හැම දරුවෙක්ම චාරුක මට උත්තරේ කියන්න හදලා මම රශ්මි උත්තරේ දාන්න මේකට අගය වගුවක් හදා ගන්න සරල අගය වගුවක් x y ඍණ 1 බිංදුව ධන 1 වගේ දක්වාලා මෙතන ඉඳන් ආදේශ කරන්න පුළුවන් එකක් ඍණ 1 දැම්මහම ඍණ 1යි ධන 4යි ධන 3යි බිංදුව දැම්මහම බිංදුවයි 4යි 4යි 1 දැම්මහම 5යි ආන්න ඒ වගේ y ට 1යි x ට 1යි y ට 5යි නේ දෙකම y දාලා තියෙනවා ඊළඟට සරල වගේ වගුවක් හදා ගන්න මෙතෙන්ට ලේසි අගයන් ටිකක් දාන්න ළමයි ඍණ 2 බිංදුව ධන 2 වගේ එකක් ඍණ 2 දැම්මොත් දෙවරක් 2 4යි ඍණ 4යි ඍණ 4යි ධන 3යි ඍණ 1යි දෙවරක් බිංදුව බිංදුවයි බිංදුවයි 3යි 3යි දෙවරක් 2 4යි 4යි 3යි 7යි ඔන්න ඔය වගේ සරලව දරුවනේ අගය වගුවන් ටික ගොඩනගන්න දැන් පස්තාරේ අඳින්න කැපෙන තැන් වලින් කණ්ඩාංකේ එච්චරයි තියෙන්නේ සමගාමී විසඳන්න පොඩි මේ ලොකු ගණන් ඕනේ නැහැ ළමයි මේක සාමාන්‍ය විභාගෙට අහලත් නැහැ මේව අහන්නෙත් නැහැ මෙච්චර කාලයකට නම් අපි ඒ වුණාට මේක මෙහෙම කරන්න පුළුවන් කියලා ඉගෙනගෙන තියෙන්න ඕන නිසා අපි තියරි උගන්වනවා නැත්නම් විභාගෙට නම් අහලා නැහැ මෙච්චර කාලයකට සමගාමී සමීකරණ විසඳීමක් සමගාමී විසඳන්න තියෙන විභාගෙට VG ආකාරයක හරි මේ පස්තාරේ ඇඳලා උත්තරේ එන්නේ නැති අය දුලංජලීට කීයක් ආවද තග්ගාලා කියන්න චතුමිනීට උත්තර ඇවිල්ලාද තියෙන්නේ නිකේෂ නම් මට එච්චර මතකයක් නැහැ නිකේෂ දාපු උත්තරෙත් කියන්නකෝ දිල්ෂාන් කීයේ ඇවිල්ලා තියෙන්නේ x ට 1යි y ට 5යි x ට 1යි y ට 5යි මෙන්න මේ ගාන ළමයි ගෙදරදී හදන්න තනියම හදලා බලන්න එන උත්තරේ
චුට්ටක් ඉන්නකෝ හරි මේකත් පුරුදු වෙන්නත් එක ගෙදරදී හදන්න හරි නේද ඔය ගණන් දෙකක් ගෙදරදී හදලා තව දුරටත් මේකේ අඩුපාඩු තියෙනම් හදාගන්න මේක එච්චර ගැටලුවක් නෑ ළමයි මේක විභාගවලට එහෙම වැඩි අහන්නේ නැහැ හැබැයි අපි මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි අපි ලබන සතියේ තමයි ඔන්න ප්‍රස්තාරවල වර්ගජ සිත ටික අඳින්නේ විභාගෙට අනිවාර්ය ලකුණු 10ක් තියෙන ප්‍රශ්නයක් ඒක හැමදෙනාම එන ලබන සතිය අඟහරුවාදා උදේ මේ පාඩමෙන් හමු වෙමු මේ ඉරිදා උදේ පේපර් ක්ලාස් එකේ මේ විදියටම තියෙනවා හරි නේද රයිට් මොනවා හරි ගැටලුවක් තියෙනවා ළමයි ඉක්මනින් අහන්න